හොඳයි. දැන් අපි කතා කරන්නට යන්නේ මේ පරිච්ඡේදයේ යටතේ කොහොමද කාලගුණ මැනීමේ මධ්‍යස්ථානයක කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක උපකරණ වලින් නැත්නම් සාපේක්ෂතාව අදාළ උපකරණ වලින් මනින්නේ කියන එකයි දැනගන්න. මෙහිදී සාපේක්ෂතාව මැනීමට අපි ප්‍රධාන උපකරණ දෙකක් භාවිතා කරනවා. එකක් තමයි මේ දක්වලා තියෙන තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය. මේක තමයි බහුලවම යොදා ගන්න උපකරණය. මීට අමතරව සමහර අවස්ථාවල යොදා ගන්න තව උපකරණයක් තියෙනවා. ඒකට කියනවා කේශ ආර්ද්‍රතා මානය කියලා. මේ කේශ ආර්ද්‍රතා මානය ගැන නම් අපි එච්චරම ඉතින් උනන්දුවක් දක්වන්නෙත් නැහැ. මේ කේශ ආර්ද්‍රතා මානය කියන්නේ ඇත්තටම මේ දැන් මේ අශ්වයෙකුගේ හිස කෙසක් නැත්නම් මිනිසෙකුගේ හිස කෙසක් අරගෙන මේක ආතතියක් යටතේ ගැට ගන්නවා. ගැට ගහපුවම ලක්ෂණය මොකක්ද? මේ හිස කෙස වායුගෝලීය තෙතමනි උරා ගන්නවත් එක්කම කොට වෙනවා. වායුගෝලීය තෙතමනි උරා ගන්නවත් එක්කම දැන් දැකලා තියෙනවද ඔයගොල්ලෝ ඔය සමහර ඇඳුම් වර්ග තියෙන කපු ඇඳුම් ආදිය. ඕක හොදපුවාම මොකද වෙන්නේ? ඇකිලෙනවා කියන්නේ. සමහරට ෂර්ට් එක ගන්නවා හොදවුවට පස්සේ කොටයි. ඒකට හේතුව තමයි කපුරිදි වගේ දේවල් තෙතමනි උරා ගන්නවත් එක්ක මෙයා කොට වෙනවා. වේලනකොට ආයි දික් වෙනවා සමහර වෙලාවට. ඉතින් මෙන්න මේ මූල ධර්මයේ තමයි මේ කේශ ආර්ද්‍රතාමානය යොදාගෙන තියෙන්නේ. මේ කෙස් ගහ වාගේ එක කොණ්ඩ ගසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අශ්වයෙකුගේ වලිගේ කෙන්දක් වෙන්න පුළුවන්. මේක ආතතියක් යටතේ ඇදලා තියෙනවා. වායුගෝලයේ පවතින තෙතමනි අණු මේකේ දිග අඩු වැඩි වෙනවා. මේ දිග අඩු වැඩි වීම අපිට කිසියම් ඉන්ඩිකේටරයක් නැත්නම් පරිමාණයක් මගින් මැනගන්න පුළුවන්. කටුවක් මගින් දර්ශකයක් මගින් පරිමාණයක් ඔස්සේ මැනගන්න පුළුවන්. මේක තමයි ඔය කේශ ආර්ද්‍රතාමානයේ මූලධර්මයේ වෙලා තියෙන්නේ. එච්චර වැදගත් උපකරණයක් නෙමෙයි බහුලව භාවිතා වෙන්නේ මෙන්න මෙයා. කවුද? තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය තමයි සාපේක්ෂ ආර්ද්‍රතාව මැනීමට. දැන් ළමයි නමින්ම තේරෙන විදිහට මේ උපකරණයේ තියෙනවා උෂ්ණත්වමාන දෙකක්. මේකෙන් එක උෂ්ණත්වමානයක් අපි හඳුන්වනවා වියලි බල්බ උෂ්ණත්වමානය කියලා. එහෙම කියන්නට හේතුව තමයි මේකේ තියෙන එක උෂ්ණත්වමානයක බල්බය මේ විදිහට නිදහසේ පවතිනවා. මේ තියෙන උෂ්ණත්වමානය නම් මේකේ තියෙන උෂ්ණත්වමාන බල්බය මේ විදිහට නිදහසේ පවතිනවා. මෙන්න මේ උෂ්ණත්වමානයට අපි කියනවා වියලි බල්බ උෂ්ණත්වමානය කියලා. මේකට අපි කියනවා වියලි බල්බ උෂ්ණත්වමානය කියලා. හැබැයි අනෙක් උෂ්ණත්වමානයේත් ඒ වගේම උෂ්ණත්වමානයක් තියෙනවා මේ විදිහට. එහෙම තමයි. ගැටලුවක් නැහැ. මේ වගේම උෂ්ණත්වමානයක් තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද? ඒකේ උෂ්ණත්වමානයේ බල්බේ වටා. ඒකේ තියෙන උෂ්ණත්වමානයේ බල්බේ වටා අපි නිතරම කැන්වස් හෝ ලිනන් හෝ රෙදි කෑල්ලක් දවටලා තියෙනවා. මේ රෙදි කෑල්ලේ අනෙක් කෙළවර මේ විදිහට නිතරම ජලයෙන් පිරීලා තියෙන භාජනයක ගිල්වලා තියෙනවා. නැත්තම් පොඩි කුප්පියක් වගේ එකක දාලා තියෙනවා. නිතරම ඒක වතුරින් පිරීලා තියෙනවා. මේකට අපි කියනවා ජල බඳුන කියලා. මේ තියෙන ලිනන් එහෙම නැත්නම් කැන්වස් රෙදි කඩ වෙනවා. ලිනන් එහෙම නැත්නම් කැන්වස් රෙදි කඩ තමයි මේ තියෙන්නේ. දැන් ළමයි මෙතන වෙන්නේ මේකයි. මේ වාදනයේ තියෙන ජලය මගින් මේ උෂ්ණත්වමානයේ නැත්නම් මේ රෙදි කර නිතරම ජලයෙන් තෙත් වෙනවා. ඒ ජලයෙන් තෙත් වීම නිසා මේ උෂ්ණත්වමානයේ බල්බය නිතරම ජලයෙන් තෙත් වෙලා තියෙනවා. අනේ ඒ නිසා ඒ උෂ්ණත්වමානයට අපි කියනවා තෙත් බල්බ උෂ්ණත්වමානය කියලා. එහෙම කියන්න හේතුව තමයි එයාගේ උෂ්ණත්වමාන බල්බය නිතරම ජලයෙන් තෙත් වෙලා තියෙනවා. ඒ නිසා එයා තෙත් බල්බ උෂ්ණත්වමානය වෙනවා. දැන් මේ උපකරණ දෙකම අපට පුළුවන් ඉතින් ලෑලි පුවරුවක සවි කරලා මේ විදිහට උපකරණ දෙකම ලෑලි පුවරුවක සවි කරලා අපි කාලගුණ මධ්‍යස්ථානය තුල විශේෂ පුවරුවක් තියෙනවා ඔය ස්ටීවන්සන්ගේ තිරය කියලා ඒක ඇතුලේ තැන්පත් කරන්න. දැන් මොකද වෙන්නේ ළමයි? වියලි බල්බ උෂ්ණත්වමානය මගින් වායුගෝලීය උෂ්ණත්ව අගය පෙන්눔 කරනවා.
වියලි බල්බ උෂ්ණත්වමානය මගින් වායුගෝලීය උෂ්ණත්වය පෙන්눔 කරනවා. ඒකට අපි කියනවා වියලි බල්බ පාඨාංකය කියලා. හැබැයි තෙත් බල්බ උෂ්ණත්වමානයේ බල්බේ මතදී විශේෂ ක්‍රියාවක් වෙනවා. ඒක තමයි මේ රිදි කඩේ පවතින ජලය නිසා මේ උෂ්ණත්වමානයේ බල්බය තෙත් වෙනවා. මේ තෙත් වූ උෂ්ණත්වමාන බල්බේදී මොකද වෙන්නේ? උෂ්ණත්වමාන බල්බේ මතදී මේ රිදි කඩේ පවතින ද්‍රව ජලය පත් වෙනවා ජල වාෂ්ප බවට. අපි දන්නවා ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන්න තාපයේ හෙවත් තාප ශක්තිය අවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය තාප ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ උෂ්ණත්වමාන බල්බයෙන්. මේ වාෂ්පීකරණ ක්‍රියාවට තාප ශක්තිය වැය වීම නිසා මොකද වෙන්නේ? මේ තෙත් බල්බ උෂ්ණත්වමානී පාඨාංකය පහළ යනවා. මොකද මෙතනින් ජලය වාෂ්ප වෙනවා. වාෂ්ප වෙන්න මේකේ තියෙන උෂ්ණත්වය අඩු වෙනවා. ඒතර අපට සිද්ධ වෙනවා වාෂ්පීකරණයේ කොච්චරක්ද ඒකට සමානුපාතිකව තෙත් බල්බ උෂ්ණත්වමානයේ පාඨාංකය පහළ යනවා. ඇයි මේ වාෂ්පීකරණය වෙන්නේ? කිසියම් වායුගෝලයක පවතින සාපේක්ෂ ආර්ද්‍රතාවයවත් වායුගෝලයේ පවතින තෙතමන ප්‍රමාණය අඩු වූ තරමටම මේ වාෂ්පීකරණ ප්‍රමාණය වැඩි වෙනවා. මොකද වායුගෝලයේ ගොඩක් ජල වාෂ්ප නැත්නම් වායුගෝලයේ හරි කැමති ජල වාෂ්ප ලබා ගන්නට. ඒ නිසා මතක තියාගන්න කිසියම් අවස්ථාවක වායුගෝලයේ පවතින සාපේක්ෂ ආර්ද්‍රතාව අඩුද වායුගෝලයේ පවතින සාපේක්ෂ ආර්ද්‍රතාව අඩුද ඒ අඩු වූ තරමටම සිදුවන වාෂ්පීකරණය වැඩි වෙනවා. ඒ අඩු වූ තරමටම සිදුවන වාෂ්පීකරණය නැත්නම් ජල වාෂ්පීකරණය වැඩි වෙනවා. මොකද සාපේක්ෂ ආර්ද්‍රතාව අඩුයි කියන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩුයිනේ. ඉතින් වායුගෝලය කැමති තව ජල වාෂ්ප ගන්න. එතකොට මොකද වෙන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වූ තරමටම වැඩිපුර ජලයේ වාෂ්ප වෙනවා නම් ඒකට තෙත් බල්බේ තාපය වැඩිපුර වැය වෙනවා නම් මොකද වෙන්නේ? තෙත් බල්බ පාඨාංකය පහළ යනවා. තෙත් බල්බ පාඨාංකය පහළ යනවා. වියලි බල්බ පාඨාංකයේ මගින් වායුගෝලීය උෂ්ණත්වය දක්වනවා. තෙත් බල්බ උෂ්ණත්වමාන පාඨාංකයේ බල්බේ මතදී සිදුවන මේ වාෂ්පීකරණ ක්‍රියාවට තාප ශක්තිය වැය වීම නිසා තෙත් බල්බ පාඨාංකය පහළ යනවා. වාෂ්පීකරණය වෙන්න තෙත් බල්බ පාඨාංකය පහළ යාම වැඩි වෙනවා. අපි ඊළඟට කරන්නේ මේ වියලි බල්බ පාඨාංකයෙන් තෙත් බල්බ පාඨාංකය අඩු කරනවා. වියලි බල්බ පාඨාංකයෙන් තෙත් බල්බ පාඨාංකය අඩු කිරීමේදී ලැබෙන අගයට අපි කියනවා පාඨාංක අන්තරය කියලා. මේකට අපි කියනවා පාඨාංක අන්තරය කියලා. ළමයි පාඨාංක අන්තරය සමානයි වියලි බල්බ පාඨාංක අන්තරය සමානයි වියලි බල්බ පාඨාංකය මේකෙන් අඩු කරනවා අපි තෙත් බල්බ පාඨාංකය. ඒ මගින් අපට ලැබෙනවා පාඨාංක අන්තරය. මෙන්න මේ පාඨාංක අන්තරය අපි ප්‍රක්ෂේපණය කරනවා කිසියම් වගුවකට. සමහර වෙලාවට මේ සඳහා අපි ප්‍රස්ථාරයකුත් යොදා ගන්නවා. නැත්නම් වගුවකට සම්ප්‍රේෂණය කරපුවාම අපට ඒ මගින් කෙලින්ම සාපේක්ෂ ආර්ද්‍රතාව කියවා ගන්නට පුළුවන්. අපට ඒ මගින් කෙලින්ම සාපේක්ෂ ආර්ද්‍රතාව කියවා ගන්නට පුළුවන්. අපි කතා කළේ තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය මගින් පාඨාංක ලබා ගන්න ආකාරය ගැනයි. අප පෙන්눔 කළා මේ සඳහා යොදා ගන්න උපකරණයේ තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය වෙනවා නම් මේකේ තියෙන උෂ්ණත්වමාන දෙකක්. මේකෙන් එක උෂ්ණත්වමානයක් වියලි බල්බ උෂ්ණත්වමානය වෙනවා. එයා මගින් වායුගෝලීය උෂ්ණත්වය පෙන්눔 කරනවා. තෙත් බල්බ උෂ්ණත්වමානයේ බල්බේ වටා රෙදි කඩක් ඔතලා කැන්වස් හෝලින රෙදි කඩක් ඔතලා එය නිතරම ජලය පෙර වූ බඳුනක ගිල්වලා තියෙනවා. මේ බඳුනේ පවතින ජලය මගින් රෙදි කඩ තෙත් වෙලා ඒ මගින් උෂ්ණත්වමානයේ බල්බේ තෙත් වෙනවා. ඒ නිසා මේක තෙත් බල්බ උෂ්ණත්වමානය වෙනවා.
වියලි බල්බ උෂ්ණත්වමානය මගින් වායුගෝලීය උෂ්ණත්වය පෙන්눔 කරන අතර තෙත් බල්බ උෂ්ණත්වමානයේ බල්බයේ මතදී උෂ්ණත්වමානයේ පවතින නැත්නම් රෙදි කඩේ පවතින ද්‍රව ජලය උෂ්ණත්වමානයේ පවතින තාප ශක්තිය ලබා ගනිමින් වාෂ්පීකරණය වෙනවා. මේ වාෂ්පීකරණ ක්‍රියාවට තාප ශක්තිය වැය වීම නිසා තෙත් බල්බ උෂ්ණත්වමාන පාඨාංකය පහළ යනවා. ඒතර වියලි බල්බ පාඨාංකය ඊට වඩා වැඩි යගයක්. මොකද වාෂ්පීකරණ හානියක් නැහැ. අපි ඊළඟට කරන්නේ මොකක්ද? මේ වියලි බල්බ පාඨාංකයෙන් තෙත් බල්බ පාඨාංකය අඩු කරනවා. වියලි බල්බ පාඨාංකයෙන් තෙත් බල්බ පාඨාංකය අඩු කිරීමෙන් ලැබෙන අගයට අපි කියනවා පාඨාංක අන්තරය කියලා. මේ පාඨාංක අන්තරය කිසියම් වගුවක් හෝ ප්‍රස්ථාරයකට ප්‍රක්ෂේපණය කිරීමෙන් අපට සාපේක්ෂාර්ථතාව මැනගන්න පුළුවන්. බොහෝ විට මේ සඳහා යොදා ගන්න වගු මේ වගු වලට අපි කියනවා සයිකෝමෙට්‍රික් චාර්ට්ස් ඒවත් එහෙම තමයි කියන්නේ. මේ වගුවක මේ වගුවක් මගින් අපි සාපේක්ෂාර්ථතාව හොයාගන්නේ මේ විදිහටයි. දැන් අපි කලින්ම කිව්වා මේකේ තියෙනවා පාඨාංක අන්තරයක් කියලා. එතකොට මේ වගුවේ තියෙනවා ළමයෝ මෙන්න මේ පැත්තට වම් පැත්තේ කොලම් එකක් තියෙනවා. තීරුවක්. මේ තීරුවේ මුද්‍රණය කරලා තියෙනවා විවිධ මෙහෙම කොටු දාලා මේ කොටු වල මුද්‍රණය කරලා තියෙනවා විවිධ වියලි බල්බ පාඨාංක අගයන්. මෙතන මුද්‍රණය කරලා තියෙනවා විවිධ වියලි බල්බ පාඨාංක අගයන්. ඊළඟට මේ පැත්තට තව කොලම් රෝ එකක් යනවා. තීරුවක් යනවා. මේ තීරුවේ මුද්‍රණය කරලා තියෙනවා ළමයි මේ විදිහට විවිධ පාඨාංක අන්තරාගයන්. මේ මැදත් මේ වගේ කොටු මුද්‍රණය කරලා තියෙනවා. මේ කොටු වල දක්වලා තියෙනවා ළමයි નિયમિત වියලි බල්බ පාඨාංකේ හා નિયમિત පාඨාංක අන්තරය යටතේ ලැබෙන සාපේක්ෂ ආර්ද්‍රතාව මේක දක්වලා තියෙන්නේ ප්‍රතිශතයක් විදිහට. මේ කොටු වල ඒක දක්වලා තියෙනවා. මේ කොටු වල දක්වලා තියෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාව කොහොමද? ප්‍රතිශතයක් විදිහට. වියලි බල්බ පාඨාංකයන් මේවැය දක්වලා තියෙනවා. වියලි බල්බ පාඨාංකයන් මේවැය දක්වලා තියෙනවා. මෙහෙම දාලා තියෙනවා. ඒකට අදාළ තෙත් බල්බ පාඨාංක අන්තරයන් මේවැය දක්වලා තියෙනවා. මේ එක් වියලි බල්බ පාඨාංකයක් හා මේ එක් පාඨාංක අන්තරයක් යටතේ ලැබිය හැකි සාපේක්ෂාර්ථතාවයන් මේ වායේ මුද්‍රණය කරලා තියෙනවා. අපිට එතකොට වියලි බල්බ පාඨාංකයේ කෙලින්ම ගන්නවා. පාඨාංක අන්තරයේ කෙලින්ම වගුවට ගන්නවා. හැබැයි තෙත් බල්බ පාඨාංකය වගුවේ කොහෙවත් දාන්න දෙයක් නැහැ. තෙත් බල්බ පාඨාංකය අරගෙන වගුවේ ආදේශ කරන්න තැනක් නැහැ. හැබැයි ළමයෝ පාඨාංක අන්තරය ගණනය කර ගැනීමට අපට තෙත් බල්බ පාඨාංකය අවශ්‍ය වෙනවා. ඔන්න ඕක තමයි අපිට සාපේක්ෂාර්ථතාව මැනීම යටතේ වියලි හා තෙත් බල්බ පාඨාංකයේ යටතේ කිව හැක්කේ. ඉතින් මම මේ ගැන මතක් කිරීමක් කළා. මෙතන කියලා තියෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාව හා එය මැනීම තෙත් හා වියලි බල්බ පාඨාංකය එහෙම නැත්නම් තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය කේශ ආර්ද්‍රතාමානය වැනි උපකරණ භාවිතා කරනවා. බහුලව යොදාගන්නේ තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය නැත්නම් ආර්ද්‍රතාමානය කියලා කියනවා. මේ දක්වලා තියෙන මේ වගේ උපකරණයක විධිමත් රූපයක්. මේකේ කොටස් නම් කරනවා නම් මේ තියෙන්නේ මොකක්ද? උෂ්ණත්වමානයේ බල්බේ නිදහසේ තියෙනවා. මේ තියෙන ළමයි වියලි බල්බ උෂ්ණත්වමානය. මේකේ උෂ්ණත්වමාන බල්බේ නිදහස. මේක ඇවිල්ලා වියලි බල්බ උෂ්ණත්වමානය. එහෙනම් මේ කවුද? බලන්නකෝ. උෂ්ණත්වමානයේ බල්බේ වටා රෙදි කඩක් ඔතලා නිතරම ජලයේ පිර වූ බඳුනකයි ගිල්වලා තියෙන්නේ. කවුද? ඒ ජලයේ මගින් බඳුනේ බල්බේ තෙත් වෙනවා. මේ කවුද? තෙත් බල්බ උෂ්ණත්වමානය.
මේ ඉන්නේ එහෙමනම් තෙත් බල්බ උෂ්ණත්ව මානය. මේ තියෙන නිතරම ජලයෙන් තෙත් වෙලා තියෙන කැන්වස් හෝ ලිනන් රෙදි කඩ. මේක නම් කරන්න පුළුවන් කැන්වස් එහෙම නැත්නම් ලිනන් රෙදි කඩ වශයෙන්. මේ කවුද ඉන්නේ? නිතරම ජලයෙන් පිරලා තියෙන ජල බඳුන. පහළ ඉන්නේ නිතරම ජලයෙන් පිරී ඇති ජල බඳුන. ඔන්න ඉතින් මෙතනින් අපිට පුළුවන් ඇණයක් ගහලා උපකරණය පැනල් එකේ සවි කරන්න. මේ දක්වලා තියෙන එක ක්‍රියා කරන ආකාරයයි මම අර විස්තර කරපු ටික. මෙම උපකරණයේ උෂ්ණත්වමාන දෙකක් ඇති අතර ඉන්න එකක උෂ්ණත්වමාන බල්බේ නිදහසේ තියෙනවා. එයා වියලි බල්බ උෂ්ණත්වමානය වෙනවා. ඒ මගින් විශේෂ ලක්ෂණයක් තියෙනවා. අපිට වියලි බල්බ උෂ්ණත්වමානය මගින් වායුගෝල උෂ්ණත්වයක් මනින්න පුළුවන්. ඇයි? මොකුත් රෙදි කඩවල තුල නැහැ. අනෙක් උෂ්ණත්වමානයේ බල්බේ වටා කැන්වස් හෝ ලිනන් රෙදි කෑල්ලක් ඔතලා මොකද වෙලා තියෙන්නේ? ඒකේ අනික් කෙලවර නිතර ජලයේ පිර වූ බඳුනක ගිල්වලා තියෙනවා. එම ජලයේ මගින් උෂ්ණත්වමානයේ බල්බේ තෙත් වෙන හින්දා ඒකට කියනවා තෙත් බල්බ උෂ්ණත්වමානය කියලා. මෙම රෙදි කඩේ ඇති ජලය උෂ්ණත්වමාන බල්බේ මතදී වාෂ්ප වෙනවා. මෙම වාෂ්පීකරණ ක්‍රියාවට අවශ්‍ය තාප ශක්තිය ලබා ගන්න උෂ්ණත්වමානී බල්බේ මගින්. මේ නිසා තෙත් බල්බ උෂ්ණත්වමාන පාඨාංකය අර වාෂ්පීකරණ ක්‍රියාවට තාප ශක්තිය වැය වීමෙන් පහළ යනවා. පසුව වියලි බල්බ පාඨාංකයෙන් තෙත් බල්බ පාඨාංකය අඩු කිරීමෙන් පාඨාංක අන්තරය ලබා ගන්නවා. මම කියවනේ මෙන්න පාඨාංක අන්තරය සමානයි වියලි බල්බ පාඨාංකය ඍණ තෙත් බල්බ පාඨාංකය. මේ පාඨාංක අන්තරය දී ඇති වගුවක් හෝ ප්‍රස්ථාරයකට ප්‍රක්ෂේපණය කිරීමෙන් සාපේක්ෂාර්ථතාව මනින්න පුළුවන්. විශේෂ කරුණක් තියෙනවා. අපි කලින් කතා කරපු පාංශු උෂ්ණත්වමානයේ වගේම දැනගන්න තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානයේ මගිනුත් දිනපතා උදේ 8:30ටයි හවස 3:30ටයි වශයෙන් දෙවරක් පාඨාංක ලබා ගන්න. මේකම තව පොඩි දෙයක් මතක් කරන්න කැමතියි ළමයෝ. මේ උෂ්ණත්වමාන සහ සාපේක්ෂ ආර්ද්‍රතාමාන අපි එලිමහනේ සවි කරන්නේ නැහැ. නිකං කාලගුණ මධ්‍යස්ථානයේ එල්ලලා තිබ්බොත් මොකද වෙන්නේ? මේ පාඨාංක වලට දෝෂ ඇති වෙනවා. මේ මොකද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ වායුගෝලීය උෂ්ණත්වය හා වායුගෝලීය සාපේක්ෂාර්ථතාව මනින්න. ඒ සඳහා යොදා ගන්න ව්‍යුහයක් තියෙනවා. ඒකට අපි කියනවා ස්ටීවන්සන්ගේ තිරය එහෙම නැත්නම් ස්ටීවන්සන්ගේ ආවරණය කියලා. මේ තියෙන්නේ ඒ උපකරණය ගැන කරපු කතාව. ස්ටීවන්සන්ගේ තිරය නැත්නම් ස්ටීවන්සන්ගේ ආවරණය. ළමයි දැනගන්න ස්ටීවන්සන්ගේ තිරය හෝ ස්ටීවන්සන්ගේ ආවරණය ස්ටීවන්සන් ස්ක්‍රීන් කියලා කියනවා යනු එක එල්ලේම කාලගුණය මනින උපකරණයක් නෙවෙයි. මේකෙන් වර්ෂාවවත් උෂ්ණත්වයවත් එහෙම නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාවවත් සුළඟවත් මනින්න බෑ. වාෂ්පීකරණය මනින්නත් බෑ. ආලෝකය මනින්නත් බෑ. හැබැයි මේක සමහර උපකරණ වලින් ලැබෙන පාඨාංක නිවැරදිභාවයේ පවත්වා ගැනීමට යොදා ගන්න උපකරණයක්. ළමයි තීරණ භාෂාවෙන් කියනවා නම් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ළමයෝ වායුගෝලීය උෂ්ණත්වයේ මනින්නයි වායුගෝලීය සාපේක්ෂාර්ථතාව මනින්නයි. අපට අවශ්‍ය වෙලා තියෙන්නේ වායුගෝලීය උෂ්ණත්වයේ මනින්නයි උපරිම හාවුම් වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. වායුගෝලීය උෂ්ණත්වයේ මනින්නයි වායුගෝලීය සාපේක්ෂ ආර්ද්‍රතාව මනින්නයි. අපට අවශ්‍ය නැහැ පසෙන් නිකුත් වන සංවහන ධාරාවල ඍජු සූර්යාලෝකයේ එහෙම නැත්නම් වැහි බිඳුවල උෂ්ණත්වයේ මනින්න අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් පසෙන් නිකුත් වන සංවහන ධාරාවල ඍජු සූර්යාලෝකය හා ඍජු වැසි බිඳුවල බලපෑම වළක්වලා වායුගෝලීය උෂ්ණත්වය හා සාපේක්ෂාර්ථතාව මැනීමට ඒ උෂ්ණත්වය හා සාපේක්ෂාර්ථතාව මනින උපකරණ තැන්පත් කරන පොඩි ව්‍යුහයක් තියෙනවා. ඔන්න ඔය ව්‍යුහයට අපි කියනවා ස්ටීවන්සන්ගේ තිරය නැත්නම් ස්ටීවන්සන්ගේ ආවරණය කියලා. ඒ ගැන තමයි ළමයි මේ සාකච්ඡාව
මොකක්ද කියන්නේ අහගන්න. මෙය එකෙල්ලේම කාලගුණය මැනීමේ උපකරණයක් නොවේ. නමුත් කාලගුණය මැනීමේ උපකරණ සවි කිරීමට යොදා ගන්නා ආධාරකයක් වෙනවා. වැසි බිඳුවල බලපෑම, ඍජු සූර්යාලෝකයේ බලපෑම, පසින් නිකුත් වන සංවහන ධාරාවල බලපෑම වලකා අන්න වැදගත් දේ මොකක්ද? මේ කිව්වේ වායුගෝලීය උෂ්ණත්වය හා වායුගෝලීය සාපේක්ෂ ආර්ද්‍රතාව මැනීමටයි මේ උපකරණය භාවිතා කරන්නේ. මේක ළමයෝ පොඩි ලෑලි වලින් හදාපු පොඩි පෙට්ටියක් වගේ ව්‍යුහයක්. මේකේ උඩ වහලයි පතුලයි තනිකරම ලෑලි වලින් හදලා තියෙනවා. එතකොට මේකේ පැති බිත්ති ටිකයි දොරයි හදලා තියෙන්නේ සෙන්ටිමීටර් 5ක් පමණ පළල වූ ලී රාමු වලින්. මේ වගේ ලී රාමු වලින් තමයි ළමයෝ මේකේ පැති බිත්තියයි දොරයි හරි ගස්සලා තියෙන්නේ. මෙන්න මේ වගේ ලී රාමු වලින්. මෙහෙම ලී රාමු තියෙනවා. මේ ලී රාමුවක පළල සෙන්ටිමීටර්ස් 5ක් වෙනවා. මේ වගේ තව ලී රාමුවක් තියෙන්න පුළුවන්. තව එකක් තියෙන්න පුළුවන්. sorry. මේ විදිහට ලී රාමු තියෙනවා. මේ ලී රාමු වගේ මොකද කරලා තියෙන්නේ? මේවා කිසියම් ෆ්‍රේම් එකකට හයි කරලා තියෙනවා. මේ කීපයක් විතරයි ඇන්දේ. මේ වගේ ෆ්‍රේම් එකකට හෙවත් රාමුවකට හයි කරලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ වාස්සේ යම් ગેප් එකක් තියෙනවා. මේ ગેප් එකෙන් වායුගෝලීය වාතයට නිදහසේ ගමන් කරන්න පුළුවන්. මේ ලූවර්ස් කියන ලී රාමු වල තියෙන ગેප් එක ASCII වායුගෝලීය වාතයට නිදහසේ ගමන් කරන්න පුළුවන්. වායුගෝලීය වාතය ඇතුල් වෙලා මේ ලී රාමු දෙක ලී වතුර දෙක ASCII තියෙන පරතරයෙන් මෙහෙම ඇතුළට යන්න පුළුවන්, එළියට එන්නත් පුළුවන්. හැබැයි මේ මගින් සැපේන ආවරණයේ හන්දා ඍජු සූර්යාලෝකයට වර්ෂාපතනයට හෝ පසෙන් නිකුත් වන සංවහන ධාරාවලට මේ පෙට්ටිය වාගේ උපකරණය ඇතුලේ සවි කරපු උෂ්ණත්ව මානවලට හෝ සාපේක්ෂ ආර්ද්‍රතා මානවල පාඨාංකවලට බලපෑමක් කරන්න බෑ. ඒ නිසා මම අර කියපු ඍජු සූර්යාලෝකයෙන් ඍජු වර්ෂාපතනයෙන් හා පසෙන් නිකුත් වන සංවහන ධාරාවල බලපෑම වළක්වල වායුගෝලීය උෂ්ණත්වය හා සාපේක්ෂ ආර්ද්‍රතාව මැනීමට උපකරණ නැත්නම් උෂ්ණත්වමාන හා සාපේක්ෂ ආර්ද්‍රතාමාන සවිකරන පෙට්ටියක් වාගේ ව්‍යුහයට අපි කියනවා ස්ටීවන්සන්ගේ තිරය හෙවත් ස්ටීවන්සන්ගේ ආවරණය කියලා. ඒ ගැන තමයි මේ සාකච්ඡාව. තේරුණාද? මේ කියලා තියෙන්නේ. මෙහි පතුල හා වහලේ තනි ලෑලි වලින් හදලා තියෙනවා. පැති බිත්ති හදලා තියෙන්නේ, බිත්ති හා දොර හදලා තියෙන්නේ සෙන්ටිමීටර් 5ක් පළල වූ ලූවර්ස් කියන ලී පතුරු වලින්. මේවා ગેප් එකක් සහිතව මේ රාමුවට හයි කරලා තියෙනවා. තවදුරටත් සූර්යාලෝකයේ බලපෑම අවම කරන්නට මේ ලූව සුදු පාට ගාලා තියෙනවා. එතකොට මොන විදිහින්වත් සුදු පාට හින්දා ඒක වැඩි ආලෝකය උරාගන්නේ නැහැ. ඒ හන්දා මේවට සුදු පාට ගාලා තියෙනවා. ලූවර් අතර ඇති පරතරය ASCII මේකට නිදහස් වායුගෝලීය වාතය සංසරණය වෙනවා. මේක සංවෘත නිසා වහලා තියෙන නිසා උපකරණයට ආරක්ෂාවකුත් ලැබෙනවා. උපකරණ හොරු ගන්නත් බෑ. ඇස්මට්ටමේ පාඨාංග කියවන්න මේක පොළොවට උඩින් සවි කරලා තියෙනවා. සිද්ධිය පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු උපකරණය ගැන මෙන්න මේ වාගේ රූපයක් දක්වලා තියෙනවා. මේ තියෙන ස්ටීවන්සන්ගේ තිරය හෙවත් ස්ටීවන්සන්ගේ ආවරණයක රූපයක්. ඔබට පේනවා ඇති. මේකේ වහලේ තියෙනවා තනි ලෑල්ලක්. යටපැත්තෙන් පතුල තියෙනවා තනි ලෑල්ලක්. දන්වැලක් වාගේ එකකින් දොර අරින්ට වහන්න පුළුවන් මෙහෙම තියෙනවා. මේ ඇතුලේ තියෙනවා පොඩි ෆ්‍රේම් එකක්. මේ ඇතුලේ තියෙන ෆ්‍රේම් එකට අපි කියනවා ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එක හෙවත් උපකරණ පැනලය කියලා. මේකට අපි කියනවා උපකරණ පැනලය කියලා.
මේ උපකරණ පැනලය කියන එක ඇතුලේ තමයි උෂ්ණත්වමාන සාපේක්ෂ ආර්ද්‍රතාමාන ආදිය සවි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේකේ උස පොළවේ ඉඳලා මුදුනට මීටර්ස් 1.5ක් විතර වෙනවා. මේක ඇතුලේ 1.2ක් වගේ උසක් වෙන්න උෂ්ණත්වමාන හයි කරලා තියෙනවා. ඒ මගින් බාධාවකින් තොරව පාඨාංග කියව ගන්න පුළුවන්. මේ තියෙන්නේ දොර. දොර අරින්නේ එළියටයි. මේ තියෙන්නේ ආධාරක. මේක ආධාරක මගින් තමයි ළමයි සවි කරලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ අපි උෂ්ණත්වමානයි සාපේක්ෂ ආර්ද්‍රතාමානයි සවි කරලා සාමාන්‍ය අවස්ථාවේ මේ දොර වහලා තියෙනවා. පාඨාංක ලබා ගන්න ඕන වෙලාවට දොර ඇරලා උෂ්ණත්වමාන හා මේ තියෙන වහල පාඨාංක ලබා ගන්න ඕන වෙලාවට මේ දොර ඇරලා උෂ්ණත්වමාන හා සාපේක්ෂ ආර්ද්‍රතාමාන වලින් පාඨාංක ලබා ගන්නවා. එතකොට මේකේ දවසකට දෙසරයක් පාඨාංක ලබා ගන්න තෙත්තා වේරියබල් උෂ්ණත්වමානයක් තියෙනවා. දවසට එක සැරයක් පාඨාංක ලබා ගන්න උපරිම උෂ්ණත්වමානයයි අවම උෂ්ණත්වමානයයි මේක ඇතුලේ තියෙනවා. අපි ඊවෙන් මේ වෙලාවට පාඨාංක ලබා ගන්නවා. හැබැයි ඉතින් පොඩි තර්කයක් ගොඩනගන්න පුළුවන් කෙනෙකුට අපි පාඨාංක ලබා ගන්න හරි මොහොතකට මේකේ දොර විවෘත කරපුවාම නිදහස් සූර්යාලෝකයේ මේ උපකරණ වලට වැටෙන්න පුළුවන්. එහෙම වැටුණත් යම් දෝෂයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ දෝෂය වළක්වන්න මොකද අපි කරන්නේ? මේ උපකරණයේ දොර සූර්යාලෝකයේ ඍජු විදිහට වැටෙන්නේ නැති විදිහට වසරේ කාලය අනුව වෙනස් කරනවා. මේ අනුව මේකේ දොර අප්‍රේල් 10 වෙනිදා ඉඳලා අගෝස්තු අග වෙනකම් දකුණු පැත්තට හරවනවා. ඊළඟට සැප්තැම්බර් 1 ඉඳලා ඊළඟ අවුරුද්දේ අප්‍රේල් 9 වෙනකම් උතුරු පැත්තට හරවනවා. එතකොට අපේ ඍජු සූර්යාලෝකයේ බලපෑමෙන් තොරව දොර අරින වෙලාවටත් පාඨාංක ලබා ගන්න පුළුවන්. කියලා තියෙනවා. උෂ්ණත්වමාන සවි කිරීමට විශේෂ උපකරණ පැනලයක් තියෙනවා. දැන් බලන්න මේ පෙන්눔 කළේ උපකරණ පැනලය තමයි. පාඨාංක කියවීමට දොරටුව විවෘත කළ විට එක එල්ලේ ඍජු සූර්යාලෝකය උපකරණ මත පතිත වීමෙන් නැති විය හැකි දෝෂ වැළකීමට වසරකට දෙවරක් මේ දොරටුවේ පිහිටීම වෙනස් කරනවා. මම කිව්ව විදිහට අප්‍රේල් 10 වෙනිදා ඉඳලා අගෝස්තු අග හේවත් අගෝස්තු 31 දක්වා දොර දකුණු පැත්තට තියෙනවා. ඒකල්ලා ඒ අවුරුද්දේ සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා ඊළඟ අවුරුද්දේ අප්‍රේල් 9 වෙනකන් දොර උතුරු පැත්තට තියෙනවා. මේ මගින් දොරටුව විවෘත කරන කෙටි කාලය තුල උනත් ඍජු සූර්යාලෝකයේ මගින් ඇතිවන අහිතකර බලපෑම් අවම කරගෙන තියෙනවා. අපි මෙතෙක් කතා කළේ වර්ෂාපතනයේ මැනීම, උෂ්ණත්වයේ මැනීම, සාපේක්ෂ ආර්ද්‍රතාව මැනීම හා ඒ උපකරණ සවි කිරීමට යොදා ගන්නා ස්ටීවන්සන්ගේ තිරය හෙවත් ස්ටීවන්සන්ගේ ආවරණය පිළිබඳවයි. ඊළඟට අපි කතා කරන්නට යන්නේ ආලෝකය හා එය මැනීම ගැන. ළමයි දැනගන්න මේ ආලෝකයේ පවතින ප්‍රධාන ලක්ෂණ දෙකක් අපි මනිනවා. එකක් තමයි යම් දිනක් තුල සූර්යාලෝකයේ දීප්තිමත්ව කොච්චර වෙලාවක් තිබුණද මේකට අපි කියනවා ආලෝක කාල සීමාව. නැත්නම් දීප්ති ආලෝක පැය ගණන. එහෙම නැත්නම් ලැබුණු අවුවේ සැරගතිය හෙවත් ආලෝක තීව්‍රතාව. අපි ඉස්සෙල්ලම ගත්තොත් එහෙම ආලෝක කාල සීමාව හෙවත් දීප්ත ආලෝක පැය ගණන ගැන මේක මැනීමට යොදා ගන්නා උපකරණයට අපි කියනවා දීප්ත ආලෝක මානය හෙවත් දීප්ත ආලෝක කාලමානය හෙවත් බ්‍රයිට් සන්ෂයින් රෙකෝඩර් හෙවත් සූර්ය දීප්තමානය. එක එක උදවිය එක එක නම් භාවිතා කරනවා. සූර්ය දීප්තමානය කියනවා, දීප්ත ආලෝක කාලමානය කියනවා, එහෙම නැත්නම් බ්‍රයිට් සන්ෂයින් රෙකෝඩර් කියලා කියනවා. මේ යටතේ ලෝකයේ විවිධ ස්ථානවල විවිධාකාරී උපකරණ භාවිතා වුණාට ලංකාවේ භාවිතා වෙන්නේ යුරෝපීය මොනවද ප්‍රමිතීන් නැත්නම් යුරෝපීය ස්ටෑන්ඩඩ්ස් අනුව හදපු කැම්බල්ගේ සූර්ය දීප්ත මානය කියන උපකරණය. මේක හදලා තියෙන්නේ කැම්බල් කියන පිරිවිතර වලට හරියන්නයි. මේකේ තියෙනවා ළමයෝ මේ විදිහට පතුලේ තියෙනවා වේදිකාවක් නැත්නම් ආධාරකයක්.
ඒ ආධාරකයේ මත තියෙනවා විශේෂ මේ වගේ තියෙන වීදුරු හෝ පළිඟු ගෝලයක් තියෙනවා. මේක හරහා ආලෝකය නාභිගත කරන්න පුළුවන්. මේක නම් කරනවා අපි වීදුරු එහෙම නැත්නම් පළිඟු ගෝලය කියලා. අපි මේකට යොදනවා විශේෂ රසායනිකයක් ගැල්වූ කඩදාසියක්. මේ දක්වලා තියෙන්නේ ඒ විශේෂ රසායනිකයේ ගැල්වූ කඩදාසිය. විශේෂ රසායනිකය සහිත කඩදාසිය. මේ පහලින් තහඩුවක් වගේ තියෙන්නේ ඒ කඩදාසිය රඳවන ආධාරකය. අපිට කියත හැකි කඩදාසි රඳවන ආධාරකය කියලා. කඩදාසි රඳවන ආධාරකය. එතකොට මේ තියෙන්නේ මේ කඩදාසිය මත ඇති වෙනවා විශේෂ පිලිස්සුම් ලපයක්. සූර්යයා නිසා තමයි මේක ඇති වෙන්නේ. මේකට අපි කියනවා පිලිස්සුම් ලපය කියලා. අපි කරන්නේ අපේ කෘෂි කාලගුණ මධ්‍යස්ථානයේ තුල මේ ආලෝක කාලය මනින සූර්ය දීප්තමානය සවි කරනවා. සවි කරපුවාම ලැබෙන සූර්යාලෝකය මේකේ තියෙන වීදුරු හෝ පළිඟු ගෝලයේ මත පතිත වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති ආලෝකයේ එක්තරා හැසිරීමක් තමයි වක්‍ර පෘෂ්ඨයක් කරා ආලෝකය ගමන් කරනකොට ආලෝකය වර්ධනය වෙනවා. මේ අනුව කිසියම් ගෝලයක් කරා ආලෝකය ගමන් කරනකොට මොකද වෙන්න පුළුවන්? මේ ගෝලයේ හරහා ආලෝකය ගමන් කරද්දී මේ ආලෝකය යම් ස්ථානයක ફોકસ වෙනවා හෙවත් නාභිගත වෙනවා. මේ ආලෝකයේ නාභිගත වන ස්ථානයේ ඇති වෙනවා අධික තාපයක්. ඒ මෙතෙන්දි වෙලා තියෙන ළමයෝ පුලුල් පරාසයකින් ආපු ආලෝක ශක්ති ප්‍රමාණයක් මේ පොඩි ලක්ෂයට සාන්ත වෙනවනේ. ඒ මගින් නැති වෙනවා තාප ශක්තිය. මේ මගින් අපට පිළිසීමක් ලබා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ තාප ශක්තිය නාභිගත වෙන්නේ අර විශේෂ කිමිකල් එකක් ගැල්වූ කඩදාසිය මත. මේ විදිහට. ඉතින් මේ විශේෂ කිමිකල් එකක් ගල්වලා තියෙන නිසා මේ මගින් කඩදාසිය ගිනිගෙන දැවිලා යන්නේ නැහැ. ඒ වෙනුවට කඩදාසිය මාක් වෙනවා නිකන් මේ වගේ පිච්චිච්ච ලපයක්. බර්න්ඩ් පැච් එකක් නැත්නම් බර්න්ඩ් මාක් එකක් ඇති වෙනවා. මෙන්න මේකට අපි කියනවා පිලිස්සුම් ලපය කියලා. මේ වගේ පිලිස්සුම් ලපයක් ඇති වුණා කියන්නේ මොකක්ද? සූර්යාලෝකය මේ ගෝලයට ලැබුණා. ඒ නිසා තමයි නාභිගත වුනේ. ඒ කියන්නේ මේ පිලිස්සුම් ලපේ පවතින කාලය කියන්නේ සූර්යාලෝකයේ හොඳට පැවතුණු කාලය. ඒක ලබා ගන්න මේ කඩදාසිය ක්‍රමාංකනය කරලා තියෙනවා. කාලයේ වශයෙන් මේ කඩදාසිය ක්‍රමාංකනය කරලා තියෙනවා. මේ කඩදාසිය පාවිච්චි කරලා දවස අවසානයේදී අපිට මේ පිලිස්සුම් ලපේ දිග කියවන්න පුළුවන්. ඒ මගින් අපට සලකා බලන දිනය තුල කොච්චර වෙලාවක් සූර්යාලෝකයේ තිබුණාද කියලා කියවා ගන්න පුළුවන්. කිසියම් අවස්ථාවක ලපේ නැතුව තිබුණා කියන්නේ ඒ වෙලාවට සූර්යාලෝකය ආවරණය වෙලා තියෙනවා මොනවා මගින්ද? වලාකුළු මගින්. එතකොට ඒක දීප්ත සූර්ය පැය ගානට අයිති වෙන්නේ නැහැ. ආපහු ලපේ ලැබෙන්න පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ආයේ සූර්යාලෝකය ලැබිලා තියෙනවා. යම් අවස්ථාවක යන්තමට වාගේ ලපේ ඇති වෙලා නම් ඒ කියන්නේ මොකක්ද? ඒ වෙලාවේ අහස තද සූර්යාලෝකයක් ලැබිලා යන්තම් ලැබිලා තියෙනවා. ඒ මගින් ලැබුණු ආලෝකයේ පිළිබඳ ගුණාත්මයකුත් ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ ලපයේ දිග මගින් අපට ලැබෙන්නේ ආලෝකයේ පැවති කාලය. දිනපතා මේ කඩදාසිය අයින් කරලා අලුත් කඩදාසියක් යොදන්න ඕන. ඊට අමතරව මේකෙත් කිසියම් ආකාරයක අපි ක්‍රමාංකනය කිරීමක් කරනවා සූර්යාගේ පිහිටීම අනුව. ඒ ගැන අපි විතර සලකන්නේ අපේ මට්ටමට. හරිද? ඔන්න දක්වලා තියෙනවා Bright Sunshine Recorder එක. මේ අර්ථය කියලා තියෙනවා බහුලව භාවිතා කරන්නේ කැම්බල් ආකාරයේ එංගලන්තයේ නිෂ්පාදනය කරපු කියන්නේ යුරෝපීය රටවල් වලට හදපු ස්ටෑන්ඩඩ්ස් තියෙන සූර්ය දීප්තමානයයි. මේ විශේෂ වීදුරු හෝ පළිඟු ගෝලයක් තියෙනවා. ඒට පහලින් ආධාරක තහඩුවක් සවි කරලා තියෙනවා. ඒ තහඩුව මත විශේෂ කිමිකල් එකක් ගල්වපු කඩදාසියක් තිබුණා. මේ කඩදාසිය මත කාලය තමයි ක්‍රමාංකනය කරලා තියෙන්නේ.
මේ කඩදාසියේ අක්ෂය වශයෙන් දක්වලා තියෙන්නේ කාලය. වීදුරු හෝ පළිඟු ගෝලයේ සකසා ඇත්තේ උපකරණය සවිකල විට එම ගෝලයේ මතට පතිත වන සූර්යාලෝකය විශේෂිත කඩදාසියේ මත නාභිගත වෙන විදිහට. මේ වීදුරු ගෝලය අරගෙන මේකට හයි කළාට පස්සේ ඒකට ආලෝකය ලැබෙනවා. ලැබෙන ආලෝකයේ ફોකස් වෙන්නේවත් නාභිගත වෙන්නේ කොහෙද? මේක හදලා තියෙන්නේ කොහොම වෙන්නද? මෙන්න මේ කඩදාසියේ මත ફોකස් වෙන්නයි. උපකරණයේ ඇති ආධාරකය හා විශේෂ රසායනිකයක් ගැල්වූ කඩදාසිය නැගෙනහිර බස්නාහිර අංශය ඔස්සේ තියෙන්න ඕන. ඒ මොකද සූර්යාලෝකය ගමන් කරන්නේ ඒ දිගේ නිසා. උපකරණයේ ගෝලයේ මතට පත්වන සූර්යාලෝකයේ විශේෂ රසායනිකයක් ගැල්වූ කඩදාසිය මත අන්න ફોකස් වෙනවා, නාභිගත වෙනවා. එමගින් කඩදාසියේ පිලිස්සුම් ලපයක් බර්නින් පැච් එකක් ඇති වෙනවා. සූර්යාගේ පිහිටීම අනුව මොකද වෙන්නේ? මේ ලපය පිච්චි ඉස්සරහට ගමන් කරනවා. දිනේ අවසානයේදී ඒ කියන්නේ මෙතන දිනේ කියන්නේ හවස නෙමෙයි. මේකෙන් පාඨාංක ලබා ගන්නේ මෙතන දිනයක් කියලා කියන්නේ අද උදේ 8:00 ඉඳලා හෙට උදේ 8:00 දක්වා. ඒක මතක තියාගන්න. මෙම කඩදාසිය වේදිකාවෙන් නැත්නම් ආධාරකයෙන් වෙන් කරගෙන එහි ඇති පිලිස්සුම් ලපයේ දිග කඩදාසියේ ක්‍රමාංකිත කාල පරිමාණය මගින් කියවන්න පුළුවන්. පැය කීයක් අවුව වැටුණාද කියන එකයි. හරි සරල උපකරණයක්. මේ කඩදාසිය මිල අධිකයි. ඉතා දිගු නොපිලිස්සුණු කලාපයක් වුණොත් මේ කඩදාසිය මේක රාත්‍රියේ තියෙනවනේ. මේ රාත්‍රී කාලයේ පිලිස්සුම් කලාප අතර අඩු පරතරයක් සහිතව ඇති ස්ථාන වලින් වලාකුළු මගින් වැහිලා තියෙන එක පෙන්වන්න පුළුවන්. මේක රාත්‍රී කාලේ අපි අයින් කරන්නේ නැහැ. තවද පිලිස්සුම් ලපේ සැරගතිය නැත්නම් තීව්‍රතාව මත ආලෝකයේ සැරගතිය ගැන අදහසක් ගන්න පුළුවන්. හොඳට තදට පිච්චිලා නම් හොඳට අවුව තිබිලා තියෙනවා. යන්තම් ලාවට වගේ පිච්චිලා නම් අවුව හොඳ නැහැ. හැබැයි ඉතින් වැරදි ආකල්පයක් ගන්න එපා පුතේ. මේක තියෙන්නේ ආලෝක තීව්‍රතාවයවත් ආලෝකයේ ශක්තිය මනින්න නෙමෙයි. ආලෝකයේ පැවති කාලය මනින්න. ඕනනම් දල අදහසක් ගත හැකි කොහොමද අවුවේ සැරගතියක් කියලා. හරිද? වීදුරු හෝ පළිඟු ගෝලයේ පාරදෘශ්‍යතාව. මොකද්ද ළමයි පාරදෘශ්‍යතාව කියන්නේ? මේකේ විනිවිද යාමේ හැකියාව. යොදා ගන්නා කඩදාසි වල ක්වොලිටි එක නැත්නම් ඒකේ සංවේදීතාව නැත්නම් සෙන්සිටිවිටි එක ආදී මත පාඨාංක වල නිවැරදි බව සඳහා පවතිනවා. දවසේ කාලය මොකක්ද කියන එක මත යොදා ගන්නා කඩදාසි වල ස්වરૂපය. ඒක වක්‍ර වෙලා තියෙන්නේ කොහාටද? හැටි මොකක්ද වාගේ දේවල් කඩදාසිය මොකක්ද කියන එක මත වෙනස් වෙන්න පුළුවන්. හරිද? අපි කතා කළේ ආලෝක කාලයේ මැනීම යොදාගත් උපකරණය උනේ කවුද? bright sunshine recorder හෙවත් දීප්ත නැත්නම් සූර්ය දීප්තමානි. මේ උපකරණය ගැනයි අපි දැන් මේ ඔබට මතක් කළේ. දල අවබෝධයක් ගන්නට උපකරණය ගැන. හරිද? අපි එනවා ඊළඟට අපි කතා කරන්නේ ආලෝකය ගැන. ආලෝක තීව්‍රතාව හා එය මැනීම. ආලෝක තීව්‍රතාව කියන්නේ කිසියම් ආලෝක කදම්බයක අඩංගු වෙලා තියෙන ශක්ති ප්‍රමාණය. මේක මැනීමට යොදා ගන්න උපකරණයට අපි කියනවා මොකක්ද? සූර්ය විකිරණාමානය කියලා. මේක මනින උපකරණය සූර්ය විකිරණාමානය වෙනවා. මොකක්ද මනින්නේ මේකෙන්? ආලෝකයේ සැරගතිය, ඉරාවුවේ සැරගතිය හෙවත් ආලෝක තීව්‍රතාවයි මනින්නේ. මේක වැඩ කරන ආකාරය මෙන්න මෙහිමයි. දල වශයෙන් අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ලෝහවල ලක්ෂණයක් තමයි ලෝහ නෙමෙයි ඕනම වස්තුවක තාප ශක්තිය ලැබුණාම පරිමා ප්‍රසාරණයක් පරිමාව වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වුණාම නැත්නම් තාප ශක්තිය ඉවත් වුණාම පරිමාව අඩුවීමක් හෙවත් පරිමා සංගුණකයක් ඇති වෙනවා. හැබැයි වෙලා තියෙන ළමයෝ සෑම පදාර්ථයකම පරිමාව ප්‍රසාරණය වීම හා පරිමාව සංගුණක වීම සිදුවන්නේ එකම ප්‍රමාණ වලින් නෙවෙයි. මේක ඒ වස්තුවේ අපි කියනවා මොකද්ද? පරිමා ප්‍රසාරණ සංගුණකය coefficient of expansion කියන අගේ මගින් මනින්න පුළුවන්. මේක එක එක වස්තුවට ආවේනික වෙනවා. අපි මෙතෙන්දි කරලා තියෙන්නේ එකිනෙකාට වෙනස් ලෝහ වලින් සෑදූ පටි දෙකක් අරන් තියෙනවා.
මේකට අපි කියනවා බයිමෙටල් ප්‍රින්සිපල් හෙවත් එකිනෙකාට වෙනස් ලෝහ වර්ග දෙකක් අරගෙන ඒකෙන් මෙහෙම පටි දෙකක් හරි ගස්සලා තියෙනවා. ඒකයි මේකට ද්විලෝහ පටි කියන්නේ. ද්වි කියන්නේ දෙකයිනේ. මේ කියන්නේ කැපිටල් A කියන ලෝහ පටිය වෙන්න පුළුවන්. ඒකල්ලා මේ කියන්නේ කැපිටල් B කියන ලෝහ පටිය වෙන්න පුළුවන්. මේ කියන්නේ කැපිටල් B කියන ලෝහ පටිය වෙන්න පුළුවන්. මේ වගේ ලෝහ පටි දෙකක් අරගෙන එකට හේතු කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් මේ ලෝහ පටි දෙක අතරට මොකක් හරි මම මේ සරල රූපයක් අඳින්නේ. කටුවක් හෙවත් ඉන්ඩිකේටර් එකක් දාන්න. ඔය විදිහට. මේ කටුව පරිමාණයක් ඔස්සේ ගමන් කරන්න පුළුවන්. කොහොම. මම මේ මුළු ධර්මය මතක් කරන්නේ. ඊළඟට මේ ලෝහ පටි දෙකට සූර්යාලෝකය ලැබෙන්න සලස්වනවා. අපි දන්නවා සූර්යාලෝකයත් එක්ක උෂ්ණත්වය ලැබෙනවා. මේ ලැබෙන සූර්යාලෝකයේ මගින් ලැබෙන උෂ්ණත්වය නිසා මොකද වෙන්නේ? මේ ලෝහ පටි දෙකම පරිමා ප්‍රසාරණය වෙනවා. හැබැයි එකම ප්‍රමාණ වලින් නෙවෙයි එකිනෙකාට වෙනස් ප්‍රමාණ වලින්. දැනගන්න A කියන ලෝහයේ ප්‍රසාරණ සංගුණකය B වලට වඩා වැඩි නම් නැත්නම් ප්‍රසාරණතාව B වලට වඩා වැඩි නම් A වැඩිපුර ප්‍රසාරණය වෙනවා. මෙයා වැඩිපුර දිගින් වැඩි වෙනවා මෙයාට වඩා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ තත්වයක් ඇති වෙනවා. මොන වගේ තත්වයක්? මෙන්න මේ වගේ තත්වයක් ඇති වෙනවා. A වැඩිපුර නැමෙනවා ප්‍රසාරණය වෙලා B ට සාපේක්ෂව මේ ඉන්නේ B වෙන්න පුළුවන්. මේ ඉන්නේ B වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? අර අපි ළඟ තියෙන ස්කේල් එකේවත් පරිමාණය ඔස්සේ මේ තියෙන පරිමාණය ඒක ඔස්සේ කටුව මෙහෙට ගමන් කරනවා. අන්න බලන්න ලැබෙන සූර්යාලෝකය අනුව මේ කටුව පරිමාණය ඔස්සේ ගමන් කරනවා. ඉතින් මේ මගින් අපට කියත හැකි සූර්ය ශක්තිය වැඩි නම් කටුව කොච්චරක්ද ගමන් කළේ? මේ ස්කේල් එක නැත්තම් මේ පරිමාණය අපිට දක්වන්න පුළුවන් සූර්ය ශක්තිය මනින ඒකක වලින්. මොනවද සූර්ය ශක්ති මනින ඒකක? කැන්ඩෙලා, ග්‍රෑම් කැලරි, ෆුට් කැන්ඩල්ස් ඒවත් අඩීටි 5000, ලක්ස් කියලා එකක් තියෙනවා. ඒ වගේ ඒකක වලින් මනින්න පුළුවන්. ඕක තමයි මේකේ සරල මූලධර්මය. මේකට අපි කියනවා බයිමෙටල් තියරි එකේවත් ද්විලෝහපටි මූලධර්මය කියලා. එයි එකිනෙකාට වෙනස් ප්‍රසාරණ සංගුණකයන් තියෙන ලෝහ පතුරු දෙකක් මගින් තමයි මේ සිද්ධිය කරගත්තේ. සූර්ය විකිරණය මගින් ඇතිවන උෂ්ණත්වය නිසා හටගත් පරිමා ප්‍රසාරණතාවන් එකිනෙක අසමාන වීමෙන් මේ ලෝහපටි එක පැත්තකට වක්‍ර වුණා. මේ උනේ එම චලනයන් දර්ශකයක් ඔස්සේ ආලෝක තීව්‍රතාව වශයෙන් පරිමාණයකින් කියවන්න පුළුවන්. මේ කලේ ඒක තමයි. නැත්තම් ඔයාට පුළුවන් මේ කටුවට පෑන් තුඩක් හයි කරලා මේක අර භ්‍රමණය වන බෙරයක් එක්ක ගැටෙන්න සලස්වලා ප්‍රස්ථාරයක් ඇඳ ගන්නත් පුළුවන්. ඒ වෙනුවට මෙම චලනය ලීවර පද්ධතියකට ලබා දී එය පෑන් තුඩක් ඔස්සේ ප්‍රස්ථාර කඩදාසියක් සමග සම්බන්ධ වීමට සලස්වන්නත් පුළුවන්. මෙම ප්‍රස්ථාර කඩදාසිය ඔරලෝසු බෙරයක් මගින් භ්‍රමණය වෙනවා. ඔරලෝසු වයින් කරනවා වාගේ මේ මගින් ප්‍රස්ථාර කඩදාසියේ ආලෝක තීව්‍රතා ප්‍රස්ථාරයක් ලබා ගන්නටත් පුළුවන්. ඒක තව පියවරක් ඉස්සරහට ගිහින් තියෙනවා. මේ තියෙන්නේ ඒක දක්වන රූපයක්ම තමයි මේ විදිහට මේ තියෙන්නේ A කියන ලෝහය වෙන්න පුළුවන්. මම මේ කිව්වේ මූලධර්මය. මේ තියෙන්නේ B ලෝහය වෙන්න පුළුවන්. ප්‍රසාරණ සංගුණකයන් අසමාන වීමෙන් තමයි කටුව හැරුණේ. එතකොට අපි දැනගන්න සූර්ය දීප්තමානය ඒ වගේම සූර්ය විකිරණාමානය කියන උපකරණ දෙකම සවි කරන්නේ මෙන්න මේ වගේ කොන්ක්‍රීට් කණුවක් උඩ. මේ කණුවේ මුදුනේ දිග සෙන්ටිමීටර් 30යි පළල සෙන්ටිමීටර් 30යි උස මීටර් 1.5යි.
මේක මුදුනේ තමයි අපි එක කණුවක සවි කරනවා සූර්ය දීප්තමානය, තව කණුවක සවි කරනවා අපි කතා කරපු සූර්ය විකිරණාමානය. වෙන වෙනම කණු දෙකක සවි කරන්නේ. අපි කතා කළා දැන් වර්ෂාපතනයේ මැනීම, උෂ්ණත්වයේ මැනීම, සාපේක්ෂ ආර්ද්‍රතාව මැනීම, ආලෝකයේ මැනීම. ඊළඟට කතා කරන්නට යන්නේ සුළං හා සුළං මැනීම ගැන. සුළං හා සුළං මැනීම යටතේ අපි ලක්ෂණ දෙකක් සලකා බලනවා. එකක් තමයි සුළඟේ ප්‍රවේගය, අනික තමයි සුළඟේ දිශාව. අපි ඉස්සෙල්ලම ගත්තොත් එහෙම ළමයි සුළඟේ ප්‍රවේගය මැනීම මේ සඳහා යොදා ගන්න උපකරණයට අපි කියනවා ඇනිමෝමීටර් හෙවත් අනිලමානය කියලා. හරි සරල ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මේකේ තියෙනවා තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වන මේ වගේ කප්ස් නැත්තම් කෝප්ප තියෙනවා. මේ කෝප්ප හරි ගස්සලා තියෙන්නේ කොයි පැත්තෙන් සුළං හමාගෙන ආවත් මේවා එක පැත්තකට කැරකෙන විදිහටයි. අපි මේක සවි කරනවා පොළවේ ඉඳලා මීටර් 2ක් ඉහළින්. ඒක තමයි නීතිය. පොළවේ ඉඳලා මීටර් 2ක් ඉහළින් සුළඟේ ප්‍රවේගය හා දිශාව මැනීමට හැකිය ආකාරයෙන් තමයි මේක සවි කරලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? සුළං හැප්පුණාම සුළං බදපුවාම මේ කෝප්ප භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. කෝප්ප භ්‍රමණය වන වේගය අපිට මේ ස්පීඩෝමීටර් එක මගින් වේගයක් විදිහට හෝ කැරකෙන වට ගානක් විදිහට ලබා ගන්න පුළුවන්. කෙලින්ම වේගයක් විදිහට කියවුවොත් අපි දන්නවා සුළඟේ ප්‍රවේගය මෙච්චරයි කියලා වට ගානක් වශයෙන් ලැබුණොත් මේක එක්තරා සමීකරණයකට ආදේශ කරලා අපිට මේක වේගයක් බවට පත් කරගන්න පුළුවන්. සුළං ප්‍රවේගයේ මනින අනිලමාන වලින් බහුලව අපි සුළඟේ වේගය මනින්නේ පැයට කිලෝමීටර්ස් වලින්. මේ මගින් අපි පොළවේ ඉඳලා මීටර්ස් 2ක් උඩින් තමයි සුළඟේ ප්‍රවේගය හා දිශාව මනින්නේ. තිරස් දණ්ඩක සවිකල තිරස් තලයක කැරකෙන කෝප්ප 3ක් හෝ 4ක් මේකේ තියෙනවා. කුමන අතකින් සුළං හැමුවත් අනිලමානී තටු හෝ කෝප්ප එකම පැත්තකට කැරකෙන විදිහට මේක ඩිසයින් කරලා තියෙනවා. සුළං හැමීමෙන් මේ කෝප්ප කැරකෙන වාර ගණන කීයද? ඒක සුළඟේ ප්‍රවේගය හෝ වේගයට සමානුපාතික වෙනවා. සමහර වෙලාවට මීටරය මගින් කෙලින්ම සුළඟේ ප්‍රවේගය දක්වනවා. සමහර වෙලාවට number of rotations එවත් භ්‍රමණ වාර ගාන දානවා දක්වනවා. ඒක සමීකරණයකට ආදේශ කරලා අපිට ස්පීඩ් එක හොයාගන්න පුළුවන්. ඒ අනුව ඒකීය කාලයකදී භ්‍රමණය වන වාර ගණනින් සුළං ප්‍රවේගය මනිනවා. මේක මනින්නේ අපි පැයට කිලෝමීටර්ස් වලින්. මේක ඇත්තටම kmp ඍණ 1. අපි කට වචන රෝම් කිව්වට එහෙම නෙවෙයි. පැයට කිලෝමීටර්ස් නම් එහෙම වෙන්න ඕන. දැන් අපි කතා කළේ ඉස්සෙල්ලා සුළඟේ ප්‍රවේගය හෙවත් සුළඟේ වේගය මැනීම. ඒකට යොදාගත්ත අනිලමානය. කොයි පැත්තෙන්ද සුළං එන්නේ කියන එක මනින්න අවශ්‍ය නම් අපි යොදා ගන්නවා සුළං දිශා දර්ශකය, wind direction indicator. මේ සඳහා සුළං දිශා දර්ශකය යොදා ගන්නවා. මේකේ තියෙනවා ළමයෝ එක්තරා ඊතලයක්. මේ ඊතලයේ මොකද වෙන්නේ? සුළං හමපුවාම භ්‍රමණය වෙලා සුළං එන පැත්තට ඊතලයේ හිස යොමු වෙනවා. ඊතලයේ මෙන්න මෙහෙම හැරුණොත් එහෙම යම් අවස්ථාවක සුළං එන්නේ මේ පැත්තේ. ඊතලයේ හිස යොමු වෙන්නේ සුළං හමා එන දිශාවටයි. එතකොට මේ සඳහා සුළං දිශා දර්ශකය යොදා ගන්නවා. සිරස් අක්ෂය වටා ඝර්ෂණයකින් තොරව පහසුවෙන් භ්‍රමණය වන සමතුලිත තිරස් දණ්ඩක් තියෙනවා. ඒක එක කෙළවරක මේ වගේ ඊතල හිසක් ඇරෝහෙඩ් එකක් තියෙනවා. ඒට පහළින් සුළං එන්නේ මොන පැත්තෙන්ද කියලා පෙන්වන දිශා මාපකයක් තියෙනවා. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කියලා ඒකේ අකුරු මුද්‍රණය කරලා තියෙනවා. එතකොට මේ මගින් අපිට පුළුවන් සුළං හමා එන පැත්ත කියන්න. මේ තියෙන මේ වගේ රූපයක්. ඊතලයක් තියෙනවා. මේ ඊතලයේ හිස පැත්තෙන් තමයි සුළං එන්නේ. මේ පැත්තෙන්. ඒකයි ඊතලයේ මේ පැත්තට යොමු වෙලා තියෙන්නේ. මේ උතුර දකුණ නැගෙනහිර බස්නාහිර. අපි හිතමු ඊතලයේ තියෙන්නේ මේ මොනවද?
දකුණයි මොනවද බස්නාහිරයි උතුරයි අතර නම් මේ දෙක අතරමැද දිශාව තමයි සුළං දිශාව වශයෙන් අපි දක්වන්නේ. මොකක්ද මේ දෙක අතර දිශාව? වයම් කියලා අපිට කියන්න පුළුවන්. නිකන් මට පේන්නේ මේ පැත්තට යොමු වෙලා තියෙනවා. එතකොට දැනගන්න සුළං දිශාව හා සුළං ප්‍රවේගය කියන දෙකම මනින්නේ පොළවේ සිට මීටර්ස් 2ක් ඉහළින්. ඒකයි මෙහෙම හයි කරලා තියෙන්නේ. හොඳයි. දැන් ළමයි මෙතෙන්දී අපි කියන්න ඕන මේ කෘෂිකාර්මික කටයුතු සඳහා සුළං ප්‍රවේගය හා දිශාව මනින්න වෙනවා. ඒතර කෘෂිකර්මාන්තයේ සම්මතයක් තියෙනවා මේ මැනීම කරන්නේ පොළොව මට්ටමේ ඉඳලා මීටර් 2ක් ඉහළින්. ඒක තමයි නීතිය. සුළඟේ දිශාව මෙන්නත් ප්‍රවේගය මෙන්නත් පොළවේ ඉඳලා මීටර්ස් 2ක් ඉහළින් මනින්න ඕනේ. ඊට අමතරව දැනගන්න මේ අනිලමානයේ හෝ සුළං දිශා දර්ශකයට සුළං එන එකට වෙන පාඨාංක වලින් හෝ වෙන උපකරණ වල පාඨාංක වලින් හෝ මේ එක උපකරණයකින් අනිකට සුළං හමන එකට බාධා වෙන්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙම නැති වෙන්න තමයි අපි මේ උපකරණ ශාස්ත්‍රයේ ඉන්ස්ටෝල් කරන්නේ. අපි ඊළඟට එනවා ළමයි වාෂ්පීකරණය හා වාෂ්පීකරණයේ මැනීමට. මම පිළිගන්නවා වාෂ්පීකරණය කියලා කියන්නේ යම් පෘෂ්ඨයකින් ජලය වාෂ්ප වෙන එක. මේක නැත්නම් යම් පෘෂ්ඨයක තියෙන ද්‍රව ජලය වාෂ්ප වශයෙන් ඉවත් වෙන එක අපි පිළිගන්නවා. මේක දේශගුණ හෝ දේශගුණ රාශියක් නෙවෙයි. නමුත් දැනගන්න කෘෂිකර්මාන්තයේදී මේ වාෂ්පීකරණය මාර විදියට වැදගත් වෙනවා. අධික විදියට වැදගත් වෙනවා. සමහර වෙලාවට අපිට ජල සම්පාදනය කරන්න ගියාම ශාකවලට ලැබෙන ප්‍රරෝහණය බීජ ප්‍රරෝහණය ගැන කතා කරන්න ගියාම එහෙම නැත්නම් උත්සේදනය ගැන ප්‍රභා සංශ්ලේෂණය ගැන රෝග පලිබෝධ පාලනය හෝ මර්ධනය ගැන කතා කරන්න ගියාම ආදී වශයෙන් මේ වාෂ්පීකරණය හරි වැදගත් විශේෂයෙන්ම ලංකාව වගේ රටකට ලැබෙන ජලය හානි කරන ක්‍රමයක් නිසා. ඒ නිසා අපි ලබා දෙන ජලය වර්ෂාව මගින් ලැබෙන ජලය හෝ ජල සම්පාදනය මගින් ලැබෙන ජලය හානි වෙන්නේ කොහොමද කියන එක තමයි මේ වාෂ්පීකරණයේ මැනීම යටතේ අපි කරන්නේ. ළමයි මේ සඳහා යොදා ගන්න උපකරණය තමයි වාෂ්පීකරණ තැටිය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉවපොරේෂන් පෑන් එක කියලා. ඒකත් මම පොඩ්ඩක් මතක් කරන්නම්. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි වාෂ්පීකරණ තැටිය හෙවත් ඉවපොරේෂන් පෑන් එක කියලා. සමහර ට්‍රාන්ස්පිරේෂන් පෑන් එක කියලාත් කියනවා. මේකට අපි කියනවා ඉවපොරේෂන් පෑන් එක කියලා. කියලා තියෙනවා. යොදා ගන්න උපකරණයේ වාෂ්පීකරණ තැටිය නැත්නම් ඉවපොරේෂන් පෑන් එක වෙනවා. දැනට බහුලව භාවිතා වෙන්නේ උස සෙන්ටිමීටර් 25.4ක් වෙනවා. විස්කම්භය සෙන්ටිමීටර් 120ක් වන ඇමරිකන් A ක්ලාස් කියන ඒ පන්තියේ උපකරණ. මේක හදලා තියෙන්නේ ගැල්වනයිස් තහඩු වලින්. මේක තහඩු වලින් හදපු උපකරණයක්. අනවශ්‍ය විදිහට අවුව මගින් රත් වෙන එක වළක්වන්න මේක සුදු පාට තීන්ත ගාලා තියෙනවා. මේකේ අපි දැන් මේකේ උස සෙන්ටිමීටර් 25.4ක් නේ 180ක් දක්වා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 25.4ක් කියන්නේ මිලිමීටර් 254ක්. මේකේ උස මිලිමීටර් 254ක් වෙනවා. මේකේ උස ළමයි මිලිමීටර් 254ක් වෙනවා මේ විදිහට ගත්තොත්. මේ වගේ තැටියක් නේ. මේ 254යි මිලිමීටර් උස උපකරණයේ අපි සෙන්ටිමීටර් 180ක් දක්වා තමයි උපරිම ජලය පුරවන්නේ. මිලිමීටර්ස් 180ක් දක්වා ජලය පුරවලා මේකේ එලිමහනේ තියෙනවා. දවසක් තුල වාෂ්පීකරණය මගින් කොච්චරක් වතුර අඩු වුණාද කියලා අපි මැනගන්නවා. 180 දක්වා වතුර පෙරෙව්වා. කොච්චරක් වතුර අඩු වුණාද මෙන්න මේ පරතරයට අපි කියනවා මේ සලකා බලන කාලය තුල වාෂ්පීකරණයට ලක් වෙච්ච ජල පරතරය. මෙන්න මේකයි. ඇයි මේකේ කටගාවට වතුර දාන්නේ නැත්තේ? 180ට වතුර පුරවුවට පස්සේ කිසියම් වර්ෂාපතනයක් ලැබුණොත් මේක පිට ආරයන්ට පුළුවන්. ඒ දෝෂය වළක්වන්නයි 180යි 254යි අතර මිලිමීටර් 25ක විතර පොඩි ગેප් එකක් අපි උතන තියලා තියෙනවා. හරිද? එකක් දැනගන්න නිකමට. රයිට්.
එතකොට මේ ජල මට්ටම තැටියේ ඉහළ ධාරයේ ඉඳලා සෙන්ටිමීටර් 75කට වඩා අඩු වෙන්න දෙන්නේ නැහැ. මේක වාෂ්ප වෙලා වතුර අඩු වුණාට උඩේ ඉඳලා 75කට වඩා අඩු වෙන්න දෙන්නේ නැහැ අපි. අපද්‍රව්‍ය වැටෙන එක සත්තු මේකේ වතුර බොනවා නාන්නත් පුළුවන්. මේක වළක්වන්න උඩින් නයිලෝන් net එකක් දානවා. ඒකයි මේ කියන්නේ. ඒ වගේම විකිරණය, උෂ්ණත්වයේ, සුළඟේ වේගය, ආර්ද්‍රතාව, වාෂ්ප පීඩනය ආදී වාෂ්පීකරණ බලපාන සාධක. ඒක අපි නිකන් දැනගමු. මේකේ වාෂ්පීකරණයේ වෙච්ච ජල ප්‍රමාණය මනින්න ගියාම පොඩි ගැටලුවක් තියෙනවා ළමයි. මොකක්ද? දැන් මේක තැටියක්නේ. අපි මේකෙන් මනින්නේ වාෂ්පීකරණ වල ප්‍රමාණය කියලා ජල මට්ටමක්නේ මේ තැටිය. දැන් මේකට සුළං හමපුවාම මොකද වෙන්නේ? මේ වතුරේ මෙහෙම තරංග ඇති වෙනවා. එතකොට නිවැරදිව ජල මට්ටමක් මැනගන්න අමාරුයිනේ. ඒ නිසා තරංග බලපෑමෙන් වැළැක්විලා හරියට ජල මට්ටම මනින්න මේක ඇතුළේ තව කුඩා සිලින්ඩරයක් සවි කරලා තියෙනවා තහඩු වලින් හදපු එකක්. ඔන්න ඔය සිලින්ඩරයට අපි කියනවා ස්ටිල් වෙල් එක හෙවත් නිසර ලිඳ කියලා. ඒ මගින් අපිට පුළුවන් සුළං හානි වලින් තොරව ජල මට්ටම නිවැරදිව මැනගන්න. එතකොට අපට ඒකට තමයි ස්ටිල් වෙල් එකක් තියෙන්නේ. වාෂ්පීකරණයේ ගණනය කිරීම සඳහා ස්ටිල් වෙල් එකකවත් නිසල ලිඳක් තියෙනවා. ඒ වගේම වර්නිය මූලධර්ම යටතේ ක්‍රියා කරන පොඩි කොටසක් තියෙනවා. මේකට අපි කියනවා හූක් ගේජ් එක හෙවත් කොකු මානය කියලා. දැන් මම ඇන්දොත් එහෙම මෙහෙම තියෙනවා නම් නිසල ලිඳ නැත්නම් ස්ටිල් වෙල් එක. මේකේ මේ ජල මට්ටමක් තියෙනවා. මේ ජල මට්ටම නිවැරදිව කියවන්න මේක උඩ හයි කරලා තියෙනවා. මෙන්න මේ වාගේ පොඩි ගැජට් එකක්. මෙහෙම මේකෙන් කොක්කක් ඇවිල්ලා මේ කොක්ක වතුරේ මතුවෙනවා. අපිට මේ කොක්ක දැන් මේක උඩින් බැලුවොත් රවුමක් පේන්නේ. මේකේ මෙහෙම ඔළුව තියෙනවා. මේ ඔළුව මෙහෙම තමයි මේ කොක්ක තියෙන්නේ. ওই කොක්ක ඔහොම තියෙනවා. අපි හරියටම කරන්නේ මේ කොක්ක හරියට ජල මට්ටමේ ගෑවෙන්න ඇඩ්ජස්ට් කරනවා. ඇඩ්ජස්ට් කරලා මේකේ රීඩින් එක බිඳුව කරනවා. බිඳුව කරලා යනවා. ඒ කියන්නේ වතුර 180 දක්වා දැම්මා. කොක්ක ගෙනල්ලා මේ බිඳුව කරලා අපි සෙට් කරලා යනවා. ඊළඟට මොකද වෙන්නේ? වාෂ්ප වෙලා වතුර මට්ටම පහළ යනවා. පහළ ගියම අපට හම්බ වෙනවා නව ජල මට්ටමක්. නව ජල මට්ටමක් හම්බ වෙනවා මෙන්න මේ හරිය වාගේ. ඒ වාගේ වෙලාවට අපි කරන්නේ ජල මට්ටම දිහා බලාගෙන මේ රවුම කරකවලා ආපහු කොක්ක ගේනවා මෙන්න මෙතනට. අලුත් ජල මට්ටමේ ගෑවෙන්න හදනවා. ඊට පස්සේ මේකෙන් බලත හැකි කොච්චරද රීඩින් එක කියලා. ඒකයි කරන්නේ. ඔන්න ඔය වැඩේ කරන්න තියෙනවා හූක් ගේජ් එක හෙවත් කොකු මානය. මේ මගින් අපිට ඊටාම දැන් මේක කෝදු දාගෙන මනින්න ඕනේ. ඉබේම මේ ස්කේල් එකේ නැත්නම් මේ පරිමාණයේ තියෙනවා කොච්චරක් වතුර වාෂ්ප වුණාද කියලා. හැබැයි අපි බලනකොට මේ වාෂ්පීකරණ තැටිය සංස්ථාපනය කරද්දී පහසුවෙන්වත් මේක හරහා වාතය ගමන් කරන්නට නැත්නම් අනවශ්‍ය විදිහට තැටිය පොළොවත් එක්ක ගැටුනොත් මේක රත් වෙන්න බලනවා. ඒ නිසා රත් වෙන එක අඩු කරන්න මොකද අපි කරන්නේ? මේ තැටිය නිකන් පොළවේ නෙමෙයි තියන්නේ ළමයි. මේ තැටිය අපි සවි කරන්නේ මෙන්න මේ වාගේ වාෂ්පීකරණ තැටිය සවි කිරීම සඳහා අපි යොදා ගන්නවා. තැටිය අරගෙන මේකේ යටින් තියෙනවා ළමයි මේ වගේ ලෝහ කොට නැත්තම් ලී රාමුවක් තියෙනවා. තියලා මේ ලී රාමුව මතයි මේක සවි කරන්නේ. මේ ලී රාමුව සෙන්ටිමීටර් 15ක් තරම් උසයි. මේක හරහා මොකද වෙන්නේ? නිදහසේ වායුගෝලීය වාතයට එහා මෙහා ගමන් කරන්න පුළුවන්. පසෙන් නිකුත් වන සංවහන ධාරාවල බලපෑම අවම වෙනවා. අනික තැටිය හා පොළව ගැටිලා රත් වෙන්නේ නැහැ. අන්න ඒ බලපෑම සඳහා තමයි සෙන්ටිමීටර් 15ක් උසින් තැටිය පිහිටවන්නේ. සත්තු වතුර වෙන එක වළක්වන්න තමයි මේක උඩින් දැලක් දාලා තියෙන්නේ. වාෂ්පීකරණ තැටිය කාලගුණ මධ්‍යස්ථානයේ ස්ථාපනය කරනකොට මේකේ තියෙනවානේ කම්බි වැටක්. මධ්‍යස්ථානයේ තියෙනවානේ කම්බි වැටක්. මේ කම්බි වැටේ ඉඳලා
මීටර්ස් 1.5ක් ඇතුළත මේක හයි කරන්න ඕන. ඒ වගේම මේකේ තියෙනවා නම් වර්ෂාමානයක්. මේ වර්ෂාමානයේ ඉඳලා අඩුම ගානේ මීටර්ස් 5කවත් දුරක් තියෙන්න ඕන. එහෙම තියෙන විදිහටයි මේක සවි කළ යුත්තේ. ඒකත් මතක තියාගන්න. මේ තියෙන්නේ රූපයක්. ඒ බඳු වාෂ්පීකරණ තැටියක සෙන්ටිමීටර්ස් 15ක උසක් තියෙනවා. වාෂ්පීකරණ තැටිය තියෙනවා. මේ තියෙන නයිලෝන් දැල ලී රාමුවක් තියෙනවා. ස්ටිල් වෙල් එක තියෙනවා. ඒක ක්‍රියා කරන්නේ අර වර්ණීය මූලධර්මයේ මත. ඒ ටික අපි මේ රූපේ මගින් දක්වලා තියෙනවා. කොහොමද එහෙමනම් මේ කාලගුණයේ මැනීමේ මධ්‍යස්ථානයක් තුල පාඨාංක ලබා ගැනීම හා සටහන් කිරීම කරන්නේ? අපි කලිනුත් කිව්වා දිනකට දෙපාරක් පාඨාංක ලබා ගන්නවා. උදේ 8:30ටයි සවස 3:30ටයි. හැබැයි මෙන්න මේ උපකරණ දෙක හැර අනෙක් සෑම උපකරණයකින්ම දිනපතා ලබා ගන්න එක පාඨාංකයයි උදේ 8:30ට. උපකරණ දෙකකින් විතරක් අපි උදේ 8:30ටයි හවස 3:30ටයි කියලා පාඨාංක දෙකක් ලබා ගන්නවා. කවුද දවසකට දෙපාරක් පාඨාංක ලබා ගන්න උපකරණ දෙක? එක්කෙනෙක් තමයි දරුවෝ මේ අපි කතා කරපු තෙත්හා වියලි බල්බ උෂ්ණත්ව මානය. අනික් එක්කෙනා තමයි ළමයෝ පාංශු උෂ්ණත්ව මානය. මෙන්න මේ උපකරණ දෙකෙන් විතරයි කවුද තෙත්හා වියලි බල්බ උෂ්ණත්ව මානයයි පාංශු උෂ්ණත්ව මානයයි කියන උපකරණ දෙකෙන් විතරක් දවසකට දෙපාරක් පාඨාංක ගන්නවා. හැබැයි අනික් සෑම උපකරණයකින්ම කවුද වර්ෂාමාන උපරිම හා අවම උෂ්ණත්ව මාන සූර්ය දීප්ත මාන සූර්ය විකිරණා මාන අනිල මාන සුළං දිශා දර්ශක වාෂ්පීකරණ තැටි දිනපතා උදේ 8:30ට පමණක් එක පාඨාංකයක් ලබා ගන්නවා. එකයි ගන්න. පාඨාංක සටහන් කරන්න ගියාම ළමයි මෙහෙමයි කරන්නේ. දවසකට එකපාරක් පාඨාංක ලබා ගන්න උපකරණ වලින් අද දවසේ ලබා ගන්න පාඨාංකය ඊයේ දවස යටතේ සටහන් කරනවා. දවසකට දෙපාරක් පාඨාංක ලබා ගන්නවා නම් උදේයි හවසයි කියලා අද දවසේ ලබා ගන්න පාඨාංකය අද දවසේ යටතේම සටහන් කරනවා. කෙනෙක් අහන්න පුළුවන් ඇයි දවසකට දෙපාරක් පාඨාංක ලබා ගන්නකොට අද ලබා ගන්න පාඨාංකය ඊයේ දවසේ යටතේ සටහන් කරන්නේ? එතකොට ඊයේ ලබා ගන්න පාඨාංකේ එහෙම නැත්නම් ඇයි ඒ විදිහට පාඨාංක සටහන් කරන්නේ? එතකොට අපි කිව්වා දත්ත සටහන් කරද්දී දිනකට දෙවරක් පමණක් පාඨාංක ලබා ගන්නවා. එතකොට අද දවසට එකක් විතරක් පාඨාංක ලබා ගන්න උපකරණ උදේ 8:00ට සටහන් කරනවා. දවසට පාඨාංක දෙකක් ලබා ගන්න උපකරණවල පාඨාංක මෙන්න මේ උපකරණ දෙක උදේ හා සවස ලෙස සටහන් කරනවා. දිනකට වරක් පමණක් ලබා ගන්නා පාඨාංක ඒ කියන්නේ උදේ 8:30ට ගන්න පාඨාංකය ළමයෝ. අද උදේ 8:30ට ගන්න පාඨාංකය සටහන් කරන්නේ ඊයේ දිනය යටතේ. හොඳට මතක තියාගන්න. ඊයේ දිනය යටතේ. හැබැයි අදම උදේ 8:30යි හවස 3:30යි කියලා දෙපාරක් පාඨාංක ලබා ගන්න උපකරණ අද දිනේම උදේ හවස කියලා සටහන් කරනවා. දැන් කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඇයි දවසට එකපාරක් විතරක් පාඨාංක ලබා ගන්න උපකරණ අද ගන්න පාඨාංකය ඊයේ යටතේ සටහන් කරන්න කියලා. මෙන්න මේකයි හේතුව. මේ බලන්න ළමයි. අපි නිකමට හිතමු අද දෙවනිදා කියලා. අද යම් මාසයක දෙවනදා කියලා හිතන්නකො. අද උදේ 8:00ට මම වර්ෂාමානයෙන් පාඨාංකයක් ගත්තා. මේක ගත්තේ අද උදේ 8:00ට. හැබැයි අද දවසේ එළඹුණේ කවද්ද? රාත්‍රී
12ට. අද මේ පාඨාංකයේ ගන්න ඉස්සෙල්ලා මේ වර්ෂාමානයෙන් පාඨාංක ගත්තේ කවද්ද ළමයෝ? පළවනදා. කීයටද? උදේ 8:00ට. උදේ 8:00ට මේ පාඨාංකය ලබා ගත්තට පස්සේ මෙතන ගත වෙලා තියෙනවා තමයි කොච්චරක්ද? පැය 24ක්. ඊයේ නැත්තම් පළවෙනිදා උදේ 8:00යි අද උදේ 8:00යි අතර පැය 24ක් ගත වෙලා තියෙනවා. හැබැයි පැය 24ක් ගත වුණාට ළමයෝ අද උදේ ලබා ගන්න පාඨාංකය අද දවසේ නියෝජනය කරන්නේ කොච්චරක්ද? අද දවස උදා වුණේ රෑ 12ට. රෑ 12 ඉඳලා දෙවෙනිදා හෙවත් අද 8:00 දක්වා පැය 8:00ක් විතරයි. හැබැයි අද මේ පාඨාංකය ලබා ගත්තට ඊයේ උදේ 8:00 ඉඳලා ඊයේ රෑ 12 වෙනකන් පැය 15කුත් විනාඩි 30ක් මේ පාඨාංකය නියෝජනය කරන්න ඊයේ දවසේ. අද ගත්තට පාඨාංකයේ වැඩිපුර කවර් කරන්නේ නියෝජනය කරන්නේ ඊයේ නිසා තමයි අද ගන්න පාඨාංකයේ ඊයේ දවසේ යටතේ සටහන් කරවුවේ. නමුත් අදම පාඨාංකයක් උදේ හවස දෙපාරක් ගන්නවා නම් තෙත්තා වියලි බල්බ හෝ පාර්ශ්ව උෂ්ණත්වමානී ඊයේ ගන්න පාඨාංක ඊයේ දවසේ පෙන්ලා ඉවරයි. අද උදේ 8:00ට ගන්න පාඨාංකය අද හවස 3:00ට ගන්න පාඨාංකය අද උදේ හවස වශයෙන් අපි වෙන්වෙන්ව සටහන් කරනවා. දවසට එකපාරක් ගන්න පාඨාංකය අද ගත්තට වැඩිම කාලයක් එයා ආවරණය කරන්නේ ඊයේ නිසායි ඊයේ දවස් යටතේ සටහන් කරන්නේ. හොඳයි. අපි එහෙනම් දරුවනේ මේ ඒකකයේ යටතේ කතා කළේ කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක උපකරණ සවි කරලා පාඨාංක ලබා ගන්න ආකාරය. අපි මේ කතා කළේ කෘෂි දේශගුණ විද්‍යාව යටතේ හමුවන 3 වන පාඩම. එහෙනම් අපි මෙතනින් පාඩම නිමා කරනවා. මෙබඳුම තවත් පාඩමකින් ඔබව හමු වන බලාපොරොත්තු වෙමින් නවතිනවා. එහෙනම් ආයුබෝවන්.